ආයිබෝන් කට්ටිය ඔක්කොටම RSMින් ගෙවල්ලටලා ඉන්නවා කියලා හිතනවා. එතකොට අද පටන් ගන්න තියෙන්නේ අපේ ෆවුන්ඩේෂනල් ඉන්ජිනියරින් කෝස් එකේ තියරි කොටස් උගන්වන පස්වෙනි දවස. එතකොට අපි පළවෙනි දවස් තුන ඇතුලේ ඉන්ජිනියරින් ස්ටැටික්ස් කියන යුනිට් එක කවර් කරලා ඒ සතියේ හතරවෙනි දවස අපි බේසික් introduction to electrical engineering කියන යුනිට් එක introduction to electrical engineering කියන කොටස පටන් ගත්තා මොඩියුල් එක පටන් ගත්තා ඒකේ branches තුනක් කතා කරනවා කීවා basic DC transient analysis සහ alternating current theory මේ ඔක්කොම scratching of the surface ඒ කියන්නේ මතු පිට පොඩි සීරීමක් විතරයි කරන්නේ බොහොම සරලව මේ වැඩේ ඉවර තමයි අපිට මූලිකම සංකල්ප ටික තේරුම් ගන්න එක තමයි වැදගත්. එතනින් එහාට ලොකු දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට කැම්පස් එකේදී මෙතනදී මම උගන්වන තීරි කරුණු යම් මට්ටමකට තව ටිකක් හොඳට හෝ මීට වඩා චුට්ටක් අඩුවෙන් ඔයාලට උගන්වාවි. හරි. ඔක තමයි පාඩමේ අන්තර්ගතය. එතකොට මේ සතියේ ඔයාලට මිස් වෙලා නම් ඒක මට මේල් එකක් දාලා ඉල්ල ගන්න. ඒකට ගණන් ඇවිත් නෑ. ඔයාලට හොඳ දැනුමක් ඇති. මොනවද බේසික් DC කියන්නේ මොනවද අපිට හම් වෙන කොම්පොනන්ට්ස් ඒවත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. right. අපිට තියෙන්නේ අපි transient වලත් කොටසක් කරලා ඉවර transient කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඉවර කරා. ඊට අමතරව unit step function එක කියන්නේ කවුද කියලා කතා කරා. ඔය දෙන්න තමයි කතා කරලා ඉවරයි. එතකොට අපිට අද පටන් ගන්න තියෙන්නේ Roman analysis of series RL circuits. Series RL circuits. මේක ගැන තමයි අද කතාව පටන් ගන්න. අපි ඩයග්‍රෑම් එක අඳගමු. ඩයග්‍රෑම් එක දීලා තියෙන පැත්තෙන් මොකද්ද මේ හරහා බලාපොරොත්තු වෙන්නේ කියන කතාව මම පස්සේ කියන්නම්. දැනට අපි ඩයග්‍රෑම් එක අඳගමු. VS ස්විච් එකක් තියෙනවා. right. මේක හරහා ධාරාවක් ගලනවා. ඒක IT කියලා මම හිතනවා. right. මම හිතනවා ඔයාලට පේනවා ඉතින්. right. resistance එක R, inductance එක L. resistance එක R, inductance එක L. හරි. අපි කියවගෙන යමු. Now without considering transient action. Transient කියලා මොකද්ද මම කිව්වේ? ආන පළවෙනි මිලි සෙකන්ඩ් කීපය. පළවෙනි මිලි තප්පර කීපය ඇතුලේ මේක හරහා ගිහිල්ලා වැඩි වෙලා නියත අගයකටපත් වෙලා ඒ අගේම සරල graph මේක මෙහෙම වෙයිද නැද්ද කියන මම දන්නේ නැහැ. කියන්නේ යම් කිසි කාලයක් යනවා යාට අර normal අපි ඕම් නියම දාලා හොයන ධාරාව ගන්න එයාට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලය මෙන්න මේ කොටසට අපි කියනවා transient එකක් කියලා. transient එකක් කියලා කියනවා. right. හරි. අපි transient analysis කියලා කරන්නේ මොකද්ද? ඔය කාලේදී සර්කිට් එකේ හැසිරෙන්නේ කොහොමද කියලා කතා කරන්නයි හදන්නේ. හරි. ඉවර කරගෙන යන්න. දෙන්න. මම ඉස්සල්ලාම පළවෙනි පියවර හැටියට කරනවා මේ සර්කිට් එකට Kirchhoff voltage law එක දාන්න. Kirchhoff voltage law එක දාන්න. ඊට මට එනවා VS සමානයි VS සමානයි
simple I capital R ධන L di යට dt සාමාන්‍යයෙන් ඔයාලගේ A level මට්ටමේ දැනුමකින් යුක්තව මේකට ආදේශ කරොත් ওই විදිහට තමයි Kirchhoff ආදේශ වෙන්නේ. think from the moment අපි මේ switch එක on කරන මොහොතේ ඉඳලා සැලකුවොත් you will understand that before the current reaches to stable මේක තමයි කියන්නේ. කරන්ට් එක බිඳුවෙන් පටන් අරන් මේ නියත ධාරාව ගාවට එනකම් යම්කිසි කාලයක් මේක වැඩි වෙනවා. ඒතර ඒ කාලයේදී මේ පරාසය ඇතුළේදී ධාරාව වෙනස් වෙනවා. ඒක නිසා di බෙදීම dt කියන කෙනා බිඳුවට අසමානයි. මේ හරියේදී di යට dt කියන කෙනා බිඳුවට සමානයි. right. Thus we can therefore following difference is see. අපි පළවෙනි මිලි තප්පර ගාන සැලකුවොත් ඇත්තටම ගත්තොත් ඇත්තද විදිහම ගත්තොත් ධාරාව මේ සර්කිට් එකේ නියතයක් නෙමෙයි. එයා කාලයත් එක්ක වෙනස් වෙනවා. කරන්ට් එක with respective to time වෙනස් වෙනවා. බලන්න මේ graph එක මේ වගේ එකක් නේ. බිඳුවේ ඉඳලා පටන් අරන් ටක් ගාලා වැඩි වෙලා නියත වෙනවා. එතකොට මෙතනින් පස්සේ නම් ධාරාව නියතයක්. හැබැයි මේ කෑල්ලේදී ධාරාව නියත නැහැ. හැබැයි ඒක ඇත්ත ලෝකෙදී දැනෙන නොදැනෙන තරමටම චූටි. මේක මිලි සෙකන්ඩ්ස් ගන්න. හැබැයි ඒකත් අපි ට්‍රාන්සියන්ට් එකේදී සලකනවා. ඒක නිසා ධාරාව අපි කාලයේ ශ්‍රිතයක් function of time හැටියට දක්වනවා. ඊට අමතරව අපි ගිය සති ඉගෙන ගත්තා vs කියන කෙනාව නිකන් දාන්න බෑ. එයාව vs ut කියලා switching action එක switch කරන අවස්ථාව අදාළ කරගන්න ඕනේ. ඒතර මේ ශ්‍රිතය මේ සමීකරණයම පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න. ඒකි vs ut සමානයි itr ධන L dit යට dt. ඔය විදිහට අපිට පුළුවන් රෙසිස්ටර් එකකුයි ඉන්ඩක්ටර් එකකුයි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවට සමීකරණයක් ගොඩනගන්න. විදිහට අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. හරි. අපි try කරන්න ඕනේ ඊළඟට මොකක්ද? ඔය දීලා තියෙන සමීකරණේ අපි දන්නේ නැති කට්ටිය ඉන්නවනම් එයාලා හොයන්න පොඩි try එකක් අපි දෙමු. බලන්න දීලා තියෙන සමීකරණේ අපි හොයාගත්ත සමීකරණේ ඒක වලට දීලා තියෙනවා ටියුට් එකේ. ටියුට් එකත් එක්ක යන්නේ මම ටියුට් එක බලන්න. ටියුට් එකේ දීලා තියෙනවා මේ සමීකරණේ. මේකේ අපි vs ව දන්නවා. ut ව දන්නවා, r ව දන්නවා, l ව දන්නවා. හැබැයි it කියන කෙනාව අපි දන්නේ නැහැ. it කියන කෙනාව අපි දන්නේ නැහැ. right. it කියන කෙනාව අපි දන්නේ නැත්තම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි දන්න knowledge එක පාවිච්චි කරලා it ව තමයි අපේ උත්සාහය it ව හොයන්න. ඒතර අපි එනවා සමීකරණ vs ut සමානයි itr ධන l dit යට dt කියලා. right. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකට උත්තර දෙකක් එනවා. ඇයි උත්තර දෙකක් එන්නේ? උත්තර දෙකක් එනවා. හේතුව තමයි මේ සර්කිට් එකේ ධාරාව තියෙන ධාරාව මෙහෙමනේ වෙනස් වෙන්නේ. මේ ආසන්න මම හිතන්නේ මීට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. හරි. මීට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාලයෙන් පස්සේ නියතයි.
මෙතනින් පස්සේ IT නියතයි. මේ කෑල්ලේදී IT වෙනස් වෙනවා. varies කියන්නේ වෙනස් වෙනවා. හරි. එතකොට මෙතනින් පස්සේ තමයි ඇත්තටම සර්කිට් එක එයාට අවශ්‍ය විදියට හැසිරෙන්නේ. ඒ කියන්නේ මේ ටික සර්කිට් එක එයාගේ ඇත්ත ස්වරූපයට පත් වෙන්න ගත වෙන කාලයනේ. එතකොට මේ හරියට අපි කියනවා ස්ටෙඩි ස්ටේට් එක. ස්ටෙඩි ස්ටේට් සිංහලෙන් කියොත් අනවරත අවස්ථාව. අනවරතයි කියලා කියන්නේ නොකඩවා අදාළ විදිහට හැසිරෙනවා කියන්නේ. හරි. නොකඩවා අදාළ විදිහට හැසිරෙනවා කියන එක තමයි අනවරතයි කියන්නේ. t සමානයි බිඳුවෙන් වැඩේ පටන් අරන් t සමානයි x මිලිසෙකන්ඩ් ගාණක් යනකම් සර්කිට් එක ටිකක් කචා. හැබැයි එතනින් පස්සේ t සමානයි අනන්තය වෙනකම් මෙන්න මේක යාලට අපි කියනවා ස්ටෙඩි ස්ටේට් එක කියලා. ස්ටෙඩි ස්ටේට් සර්කිට් එක යන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි මේ කැලලට කියනවා transient state කියලා. transient state කියලා. එතකොට අපි steady state එකට එක IT කෙනෙකුත් transient state එකට තව IT කෙනෙකුත් හොයනවා. transient state එකට වෙනමයි steady state එකට වෙනමයි අපි හොයනවා. එතකොට මම මේ දෙකේ ඉදිරි හිතා ගන්නවා case 1 කියන්නේ steady එක කියලා හිතා ගන්නවා. case 2 කියන්නේ transient එක කියලා හිතා ගන්නවා. right. case 1 එක නම් ගිල මල්ලිලා steady state. steady state කියන්නේ මේ කියන ධාරාව නියතයි. මේක අනවරත තත්ත්වයට පත් වෙලා සර්කිට් එක. එතකොට මේක හරහා ගලන ධාරාව නියතයි නම් මේ කෑල්ල බිඳුවක් වෙනවනේ IT නියතින්. අතර මේ මුළු කෑල්ලම බිඳුවක් වෙනවා. මේ මුළු කෑල්ලම බිඳුවක් වෙලා මේක UT කියන කෙනා එක වෙනවා. ඇයි t සමානයි බිඳුවටට දැන් වැඩිනේ. එතකොට මට උත්තරයක් එනවා VS සමානයි ITR කියලා. දැන් මට IT යුක්ත වෙනවා VS වෙදීම R කියලා. right. then transient state. transient state එකේදී මේ විදිහටම සමීකරණයට වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන එකම තැන ut එක වෙනවා. එතකොට අපිට එන සමීකරණය vs සමානයි itr ධන l dit යට dt. ඔය විදිහට. right. මේකෙන් අපි it යුක්ත කරගන්න බෑ. it යුක්ත කරගන්න. මේකෙන් IT යුක්ත කරන ක්‍රමවේදය එන්නේ partial differentiation වල. හරි. differential equation solving කියලා තියෙනවා. ඒකෙදි තමයි අපිට ඔය පාර්ට් එක උගන්වන්නේ. ඒකෝර අපිට ඒක දැනට උගන්වලා නැහැ. සහ ඒක දැනට සැර වැඩි. ඒක නිසා ඒක ගැන හිතන්න. ටියුට් එකේ ඒකට මම solving these kinds of equations is out of the scope at the moment. මේ සමීකරණයක් විසඳන ක්‍රියාවලිය දැනට and you will parts in latter parts of the degree. මේ වගේ දේවල් ඔයාලා දිගටම මේ වගේ ෆීල්ඩ් එක ඉගෙන ගත්තොත් ඉස්සරහට මේ වගේ සමීකරණයේ උත්තරේ කියනවා මූල හොයනවා කියලා. ඒකේ මූල මොන ආකාරයේද කියලා එයාලා දීලා තියෙනවා. A capital A වතාවක් simply ඍණ RL වතාවක් T. R බෙදීම L වතාවක් T. R බෙදීම L වතාවක් T ආකාරය කියලා කියනවා. ඔය ආකාරය කියලා එයාලා දීලා තියෙනවා. ඒකට ඔයාලා මේක මතක තියාගන්න වෙනවා. ඔයාලගේ මට්ටමේදී ඔය සමීකරණය මතක තියාගන්න සිද්ධ. හරි. දැන් අපි උත්තර දෙක හොයලා ඉවරයි. transient state එකටත් අපි හෙව්වා steady state එකටත්
මේ සර්කිට් එක හරහා ගලන ධාරාව කරන්ට් එක අපි හෙව්වා. හරි. අපිට එතකොට මේ IT තියෙන්නේ එතකොට මට IT ශ්‍රිතයක් හැටියට දැක්කොත් ලියන්න පුළුවන්. VS බෙදීම R කොතනින් ඉඳන් කොතෙන්ටද? t සමානයි 0 ඉඳලා මිලිසෙකන්ඩ් ගානට. එතනින් පස්සේ කැපිටල් E සිම්පල් R බෙදීම LT t සමානයි මිලිසෙකන්ඩ් ඉඳලා t සමානයි අනන්තයට. එතකොට ඔක අපිට ඕන නම් එකතු කරලා ලියන්න පුළුවන් මෙහෙම IT සමානයි VS බෙදීම R ධන A simply R බෙදීම L වතාවක් T කියලා. එතකොට අපේ අවසාන උත්තරේ මෙන්න මෙහෙම වෙනවා. ඔය සර්කිට් එකේ IT ධාරාව කාලයත් සමග විචලනය ඔය ආකාරයෙන් එනවා. හරි. එතකොට මේක අපි කැපිටල් A කියන කෙනාව දන්නේ නැහැනේ. කැපිටල් A කියන කෙනාව හොයන්න මම මේ සර්කිට් එකට දන්න තැනක් ආදේශ කරලා බලනවා. හරි. අපි t සමානයි 0 ආදේශ කරොත් මොකක් වෙයිද? ඒකද මේ හිතලා බලන්න මට කියන බෝඩර් කන්ඩිෂන්ස් කියන මේවා නිකන් අපි හිතලා බලලා දාන්න. t සමානයි 0 ආදේශ කරොත් මේක i බිඳුව වෙනවා. i බිඳුව වෙනවා vs බෙදීම r වෙනවා ධන a මේ කෑල්ල එකක් වෙනවනේ එකයි i බිඳුව උත්තරේ කීයද? බිඳුවයි. එහෙනම් මේ සර්කිට් එක වැඩේ පටන් ගද්දි කරන්ට් එක බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් මේක බිඳුව. ඒතර ඒට උත්තරයක් අපිට එනවා a සමානයි ඍණ vs බෙදීම r කියලා. ඒට උත්තරයක් එනවා ඍණ vs බෙදීම r කියලා. එතකොට මෙන්න මේකයි මේ දෙන්න පාවිච්චි කරලා අපිට අන්තිමට උත්තරයක් කියන්න පුළුවන් IT සමානයි VS බෙදීම R එක ඍණ E R බෙදීම L වතාවක් T කියලා. right. එතකොට ඔක තමයි series RL circuit එකක transient analysis එක කියලා අපි කියනවා. මේකට transient analysis කියලා කියන්නේ මේ සමීකරණේ t සමානයි 0 ඉඳලා t සමානයි අනන්තය වෙනකම්ම ගැලපෙන නිසා. t සමානයි 0 ඉඳලා t සමානයි අනන්තය දක්වාම ගැලපෙන නිසා මේකට අපි කියනවා full solution එක කියලා. හරි. නාමකරණයක් තියෙනවා පොඩි. අපිට නම් දෙකක් දෙනවා. ඔයාලට ටියුට් එකේ දීලා C කියලා නම් කරලා තියෙනවනේ මෙන්න මෙයාට equation C කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙයාව නම් කරලා තියෙනවා D කියලා. මෙයාව නම් කරලා තියෙනවා D කියලා. නාමකරණයක් දෙනවා. Cට කියනවා particular solution කියලා. ඒක particular කියලාත් කියනවා. ඔයාලා කැමති දේ ස්පෙල් කරන්න. හරි particular solution. මේව මතක තියාගන්න ඕනේ. හරි. Dට කියනවා complementary solution. මේවා එතනින් එහාට ලොකුවට ඒ ගැන වොරි වෙන්න හිතන්න යන්න ඕනේ නැහැ. එතකොට අපිට අවසාන උත්තරය ආවා IT සමානයි VS බෙදීම R වතාවක් එක ඍණ E ඍණ RL බෙදීම T කියලා. right. එතකොට මේ සමීකරණේ t සමානයි 0 ඉඳලා t සමානයි අනන්තය දක්වාම යොදන්න පුළුවන්. ඒ කියන්නේ t සමානයි 0 ඉඳලා t සමානයි අනන්තය දක්වා transient ඇති වුණොත් ඇති වෙන්නේ මේ සමීකරණයට අනුරූපව. තේරෙනවද මම කියන්නේ? ඇති වෙන්නේ මේ සමීකරණයට අනුරූපව. හැබැයි ස්විචින් වල සැලකුවොත් විතරයි. ඒ කියන්නේ බැරි වෙලාවත් අකුණක් ගැහුවොත් මේකට ගැලපෙන්නේ නැතුව හැසිරෙන්න ඉඩ තියෙනවා. සමාන ඔකට අපි කියනවා
ඒ පැත්තෙන් ඉවරලා තියෙනවා analysis of series with resistors yes RC circuits. C circuit එකක් ඇඳලා ඒක දීලා තියෙනවා. හදන්න පුළුවන්කම තියෙනවා. හරි. ඔයාලට විනාඩි 5ක් 6ක් දෙන්නම් white board එක මකලා තනියම try එකක් දෙන්න. ඔය transient analysis එක කරලා ඉවර කරන්න. simple C කියන අනුමාත්‍රිකාව යටතේ තියෙන transient analysis එකක් තියෙනවා. ඒක තනියම විනාඩි 5ක වගේ interval එකක් දෙන්න. පොඩි interval එකක් යන ඔයාලට තනියම මේ ගන්න try කරන්න. තනියම අර විදිහට ඇඳලා case ඉස්සලම් Kirchhoff දාලා සමීකරණය ගන්න. ඒක කොටස් දෙකකට කඩා ගන්න. ඒ කොටස් දෙක තනියම විසඳන්න බලන්න. විසඳලා ඒ උත්තර දෙක එකතු කරන්න. ඒක තමයි අපි transient analysis එකේදී බලාපොරොත්තු වෙන්නේ කරන්න. හරි. විනාඩි 5ක් මොනවාලට දෙන්න. තනියම try එකක් දෙන්න. right නංගිලා මල්ලිලා. මම හිතනවා ඔයාලා පොඩි try එකක් දෙන්න ඇති කියලා. අපි කතා කරලා ඉවර කරේ R circuit එකක කොහොමද CN වෙලාවෙදි වැඩ කරන්නේ කියන කතන්දරය. හරි. අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ C කොටස යටතේ තියෙන RC series analysis එක. RC series analysis එක. right. අපි ඉස්සලාම circuit එක ගමු. resistor එක තියෙනවා. දැන් මේ පාර තියෙන්නේ capacitor එකක්. VS කියලා source voltage එකක් තියෙනවා. switch එකක් තියෙනවා. right. මෙයාසි. අපි ඉස්සෙල්ලා මොකද කරගන්න ඕනේ? මෙයාට voltage එක දාලා අපිට ගණන් හදන්න පුළුවන් mathematical equation එකක් develop කරගන්න ඕනේ. right. current එක T කියලා හිතාගන්න. හරි. current එක T නම් මේකට මට ලියන්න පුළුවන් VS සමානයි ITR ධන 1යට C වතාවක් බිඳුව ඉඳලා T වෙනකම් IT dt කියලා. ඒ විදිහට තමයි ලියන්නේ. VS කියන්නේ source එක, මේ තියෙන්නේ resistor එකකින් එන ටික, මේ තියෙන්නේ capacitor එකකින් එන voltage එක. right. ඔය ටික වලට ගිය සතිය දැනුමින් ලියා ගන්න පුළුවන්. දැන් අපි මේක කරගන්න ඕනේ ඊළඟ වැඩේ. time එක represent වෙන හැටියට මේක චුට්ටක් වෙනස් කරගන්න. අපි VS වෙනුවට දානවා VS UT කියලා. IT එහෙම වෙනවා R වෙනවා. දැන් එකයට C බිඳුව ඉඳලා T වෙනකම් IT dt. right. අපි ඔක දෙන්න හදුවා. දැන් අපි මේක කරන්න ඕනේ වැඩේ. මේකේ particular solution එක. එහෙම නැත්නම් steady state solution එකයි අපි මේ solution එක හොයන්නේ IT right. එයාවයි complementary එහෙම නැත්නම් අපි කියනවා transient state එකයි හොයන එක. ඔය දෙක තමයි හොයන්නේ. එතකොට ඔයාලට සරලව තේරෙන්න ඕනේ මේක DC හින්දා direct current source එකක් හින්දා current එක direct current එකක් හින්දා මේක stable වුණාට පස්සේ මේක හරහා ධාරාවක් current එකක් යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙයාගේ
සාමාන්‍ය තත්ත්වයේදී ස්විච් එක ඔන් කරොත් මිලිස් තප්පර ගාණක් මේ හරහා කරන්ට් එකක් ගිහිල්ලා අපිට පේන මට්ටමින් ගත්තොත් හැම වෙලාවෙදීම මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නැති හැටියට තමයි තියෙන්නේ. ඒතර particular solution එක IPT කියලා ලියන්නත් පුළුවන්. I particular solution කියන එකට ඇම්පියර් බිඳුවයි. ස්ටෙඩි ස්ටේට් එකේදී මේ සර්කිට් එකේ කිසිම කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. right. complementary state එක. ඒක තමයි ඊළඟට හදන්න තියෙන්නේ. complementary state එකේදී මේ ඔක්කොම මෙහෙම වෙනවා. එකම වෙනස ut වෙනුවට 1 වැටෙනවා. එතකොට අපිට එනවා vs equals it r ධන 1යට c වතාවක් අනුකල t it dt කියනවා. right. හරි අපි ඔතෙන්ට ඔක හදලා ඉවර. දැන් එතන ඇවිල්ලා තියෙන ඉක්වේෂන් එක මම කලින් ගානෙත් කිව්වා. කලින් ගානේ ආවේ අවකලන කරලා dv කැලලක් di කැලලක්. දැන් මේකේ තියෙන්නේ අනුකල කොටසක්. ඔය වගේ ගණන් හදන එක අපේ මට්ටමේදී දැනට නැහැ. එතකොට ඔය ගානේ උත්තරේ මෙයාගේ මේ සමීකරණය මම කැපිටල් A කියලා ලියුවොත් ඔයාලා මතක තියාගෙන ඉන්න ඒ වගේ ගානක සොලියුෂන් එක අපිට එනවා it සමානයි a වතාවක් ඍණ t යට rc කියලා. t යට rc කියලා. ඔය විදිහට තමයි ඉක්වේෂන් එකට ආන්සර් එක එන්නේ. right. එතකොට අපේ ෆයිනල් ආන්සර් එක එන්නේ it particular solution එක බිඳුවයි complementary solution එක AE ඍණ t යට rc. right. මේ තමයි ෆයිනල් t ගේ solution එක. හැබැයි මෙතන අපි දන්නේ නැති කෙනෙක් ඉන්නවා. කවුද දන්නේ නැති කෙනා? capital A දන්නේ නැහැ. capital A දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? boundary condition එක. කලිනුත් අපි කතා කරා. කලින් ගානේ capital A කියන value එක හොයාගන්න අපි මොකද කරේ? boundary condition එකක් පාවිච්චි කරලා ඒක හෙව්වා. හරි. ඒතර boundary condition එක මොකක්ද කියන ප්‍රශ්නේ එනවා. හරි. අපි හිතමු මම මේකෙදි කලින් වගේම t සමානයි බිඳුව ගන්නවා. හේතුව මට මෙන්න මේ කැලලත් එක්ක එහෙම ගණන් කරන ටිකක් අමාරු හින්දා. මොකද e වල බල තියන අපිට ගන්න හදන්න හරි අමාරුයි උත්තරයකට යන්න. ඒකට මම t බිඳුව කරලා ඒක නැති කරගන්නවා. right. මම අර මුලින් ලියපු කර්චොෆ් සමීකරණයම හිතනවා. vs සමානයි it r ධන මෙතන තව ut කැලලක් තියෙනවා. right. vs ut ධන 1ට c බිඳුව ඉඳලා t වෙනකන් it dt. මම t සමානයි බිඳුව කියන අවස්ථාව ගන්නවා. එහෙම වුණොත් මේක වෙනස් වෙනවා vs i බිඳුව r ධන 1යට c බිඳුව ඉඳලා බිඳුව වෙනකම් i බිඳුව dt කියලා. ඔයාලට පේනවා මේක ඇල්ල උත්තරේ බිඳුවට සමාන වෙන හේතුව අනුකලයේ දෙපැත්තෙම තියෙන්නේ බිඳුව. right. ඒ වගේම මේ සමීකරණය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා i බිඳුව සමානයි බිඳුව ධන a වතාවක් a උඩ කැලේ බිඳුව වෙනවා. එතන මේ උත්තරේ a. එතකොට i බිඳුව එක පැත්තකින් කෙලින්ම a ට සමාන වෙනවා. ඒක මම මෙතෙන් ආදේශ කරොත් මට එනවා vs සමානයි capital A වතාවක් r කියලා. දැන් මට a උක්ත වෙනවා vs බෙදීම r කියලා. a උක්ත වෙනවා vs බෙදීම r කියලා. ඒක මම මෙතෙන් ආදේශ කරනවා. එතන අපේ අවසාන උත්තරේ final solution එක අපිට එනවා it සමානයි vs බෙදීම r වතාවක් e ඍණ t බෙදීම rc කියලා. එතකොට RC සර්කිට් එක සීරීස් ශ්‍රේණිගතව තියෙන කැපැසිටර් එකකුයි රෙසිස්ටර් එකකුයි කනෙක්ට් කරලා හදලා තියෙන
එකේ ෆුල් IT ගේ සොලියුෂන් එක ඔය විදිහට එනවා. මේකෙන් අපිට තප්පර ටයිම් එක පටන් ගන්න t සමානයි 0 ඉඳලා ට්‍රාන්සියන්ට් එක ඇති දක්වා කොටසයි එතනින් පස්සේ තියෙන ස්ටෙඩි ස්ටේට් එකයි. ඒ දෙකම ওই සමීකරණය පාවිච්චි කරලා ගාණක් හැටියට මැතමැටිකලි මොඩල් කරන්න පුළුවන්කම තියෙනවා. right. ටියුට් එක ඉස්සරහට යන්න. ඔතන මම එක හිස් කොටුවක් තියලා තියෙනවානේ. පළවෙනි හිස් කොටුවේ මේ ගාන හදා ගන්න. පළවෙනි හිස් කොටුවේ මේ ගාන හදා ගන්න. මම දෙවෙනි හිස් කොටුවේ හදන්න දැන් ගානක් ඔයාලට දෙනවා. හරි? දෙවෙනි හිස් කොටුවේ හදන්න ගානක් ඔයාලට දෙනවා මාත් එක්ක හදමු. දැන් මම පොඩි වෙනසක් කරනවා මේ ගානට. කොහොමද ගාන වෙනස වෙන්නේ? කලින් ඔයාලට දුන්න ගානේ රෙසිස්ටර් එක ඒ විදිහටම මේකෙත් එනවා. හැබැයි වෙනසකට මේ පාර හම්බෙන කැපැසිටර් එක C ආරම්භයේදී V0 කියලා වෝල්ටේජ් එකකට charge කරලා තියෙන්නේ. V0 කියලා වෝල්ටේජ් එකකට කරලා තියෙන්නේ. right. මේක තමයි තියෙන වෙනස. රත් කලින් විදිහමයි විනාඩි 10ක් 5ක් දෙන්නම් ඔයාලට try එකක් දෙන්න තනියම මේකට මට IT ට උත්තරයක් හොයලා දෙන්න. IT දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා හොයන්න. කලින් ගානේ චූටි වෙනසක් එහාට මෙහාට වෙලා ඇත්තේ. කලින් විදිහටම ස්ටෙඩි ස්ටේට් එකට ගාන හදන්න. ස්ටෙඩි ස්ටේට් එකට ගාන හදන්න, ට්‍රාන්සියන්ට් ස්ටේට් එකට ගාන හදන්න. ඒ දෙකේ එකතුව තමයි මුළු කාල පරාසයටම ගැලපෙන උත්තරේ වෙන්නේ IT ගේ. ඒක හොයලා ඒක ආයිච් කරලා කන්ඩිෂන් දාලා ඔයාලා අතින් දාපු නියත මොනවා හරි තියෙනවා නම් කලින් ගානෙමයි චූටි වෙනස්කම් ටිකක් දෙන්නේ. විනාඩි 5ක් මම දෙන්නම්. try එක දෙන්න අනේ. right. හරි. තනියම මේ ගාන හදන්න try එකක් දෙන්න. ලේසි කතන්දර හරි. මේකේ concept එක තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට මහා කතන්දරයක් ලොකු දෙයක්. ඇත්තටම මේකේ නෑ. හරි. ඕකේ. බලමු අපි මොනවද කරන්න පුළුවන් කියලා. බෝඩ් එක කළු පාට ලියලා
ලොකු අවුලක් නැතුව පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. මම ගාන හදන්න බලන්න. කලින් විදිහමයිනේ ලොකු වෙනසක් ඇත්තටම නැහැ. කර්ච් ඔෆ් දාමු. vs සමානයි ITR ධන 1ට c වතාවක් බිඳුව ඉඳලා t වෙනකන් IT dt. ඔයාලට මම මුලදී ගන්නවා DC එකේදී බලමු. DC එකේ බලන්න කැපැසිටර්ස් වල මම ලියන V note එක එන්නේ කොහොමද? ඒ පටරක charge වෙලා තිබ්බොත්. එතකොට මේ පදයට අමතරව තව V note කියලා නියත පදයක් මෙතෙන්ට එකතු වෙනවා. V note කියලා නියත පදයක් මෙතෙන්ට එකතු වෙනවා. හරි. එතකොට මේකේ තමයි අපි අර විදිහට කොටස් දෙකකට කඩන්නේ. මම මේකට UT එකත් මෙතනම ලියාගත්තා. ලේසි වෙන්න. ස්ටඩි ස්ටේට් එක කොහොමත් IT බිඳුවක් වෙනවනේ. සර්කිට් එකේ කැපැසිටර් එකක් තියෙන හින්දා කම්ප්ලිමෙන්ටරි ස්ටේට් එකට එනකොට අපිට කලින් ගාන හදපු විදිහමනේ. බලන්න මේක වෙනස මොනවද තියෙන්නේ කියලා. කිසිම වෙනසක් නැහැ. හරි. vs සමානයි ITR ධන 1ට c බිඳුවර t වෙනකන් IT dt ධන v not. මෙයා නියතයක් නේ. එයා නියතයක්. ඒ හින්දා මේකේ උත්තරේට කලින් අපි හොයාගත් උත්තරේමයි එන්නේ. බලපෑමක් වෙන්නේ නැහැ. IT. ඒක එන්නේ කලින් විදිහමයි. ඒ වතාවක් ඍණ t යට RC. උත්තරේ මූලික ස්වභාවයට වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි බොහෝ විට මෙන්න මේ කැපිටල් A කියන කෙනාට යම් කිසි වෙනසක් වෙයි. හරි. එතකොට අපේ අවසාන උත්තරේ ඉන්නේ IT සමානයි IPT ධන ICT. මේක නිකන් ටර්මිනල්. හරි. particular solution එක ධන complementary solution. ඔය විදිහට තමයි ෆයිනල් උත්තරේට යන්නේ අපි. එතකොට මේ කියනවා බිඳුව ධන ඒ වතාවක් E ඍණ T බෙදීම RC කියලා. අපිට උත්තරේ කොටසක් ඇවිල්ලා ඉවරයි. දැන් අපි හොයන්න ඕනේ කැපිටල් A. කැපිටල් A හොයන්න තියෙන්නේ. මම කැපිටල් A හොයන්න කලින් විදිහටම බවුන්ඩරි කන්ඩිෂන් එක හැටියට t සමානයි බිඳුව කියන අවස්ථාව සලකනවා. පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. t සමානයි බිඳුව පළවෙනි සමීකරණයට ආදේශ කරත් සබ්ස්ටිටියුට් කරත් අපිට එනවා i බිඳුව r ධන මැද තියෙන අණුකලය නැති වෙලා යනවා. ඒක වැඩක් නෑ. හේතුව අණුකලයේ සීමාව දෙපැත්තම බිඳුව බිඳුව වෙනවා. V note මෙතෙන්ට දැම්මම ඉතුරු වෙනවා V note ඉතුරු වෙනවා. මේ ටික තමයි ඉතුරු වෙන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් i බිඳුව සමානයි කැපිටල් A කියලා. එතනින් පහළට සුළු. ඒක මෙතෙන්ට ආදේශ කරොත් මේ උත්තරය අරගෙන මෙතෙන්ට ආදේශ කරොත් vs සමානයි AR ධන V note කියලා එනවා. මෙතන මම A උක්ත කරොත් මට එනවා vs ඍණ V note බෙදීම R කියලා. හරි. ඊට පස්සේ මම මේ උත්තරේ මේ ආව අපිට අන්තිම උත්තරේනේ මේක. මේක තමයි අපිට ආපු අන්තිම සොලියුෂන් එක. ඒක කැපිටල් A කියලා මාක් කරොත් මේක කැපිටල් B කියලා මාක් කරොත් from A and B කියන්න පුළුවන්කම ලැබෙනවා අපිට IT කියන කෙනා vs ඍණ V note බෙදීම R වතාවක් E ඍණ T බෙදීම RC. එතකොට මේක තමයි අපේ උත්තරේ. ඉනිෂියලි V note කියලා charge එකකට V note කියලා ආරෝපණයකට charge කරපු කැපැසිටර් එකක් තියෙන RC circuit එකක transient analysis එක. එතකොට මේ සමීකරණය
අපි ඇඳපු අපි කන්සිඩර් කරපු જાති එකක ස්විචින් ඇක්ෂන් එක චෙක් කරන්න ඕනෑම අවස්ථාවකට ගැලපෙනවා අවස්ථාවක් නිරූපණය වෙන හැටියට තමයි ඒ සමීකරණය අපි ගොඩනැගුවේ. එතකොට ඒ වගේ සමීකරණ ගොඩනැගීම තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. කියන්නේ ඔයාලට ওই තියරි ටික සාමාන්‍ය මට්ටමක තේරෙනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මම මේ කරන ටිකේ. එතකොට ඔයාලා කැම්පස් ගියාට පස්සේ ඕකේ තව කොටස් තියෙනවා. හරි. ඒ කියන්නේ සමහර කැම්පස් වල ඊට වඩා වැඩියෙන් උගන්වනයි. සමහර ඒවා අඩුවෙන් උගන්වනයි. එතකොට අපි මැද දැනකට කරගෙන ගියාම මම ඔයාලට කාලෙදි තේරුම් ගන්න මොකද්ද මේ ට්‍රාන්සියන්ට් එකක් කියන්නේ නැත්නම් එකපාරට නිකන් ගියාම උස්සලා පොළවේ ගැහුවා වගේ නොවෙන්න. මොකද මම මේක සිංහලෙන් ඔයාලට කියලා දෙන්නේ. කැම්පස් එකේ තියෙන සිංහලෙන් කියලා දෙනවා කියලා එකක් නැහැ. ඉංග්‍රීසියෙන් උගන්වන්නේ. ලෙක්චරර්ස්ලා එතන ලෙක්චරින් කරන්නේ. ටීචින් නෙමෙයි කරන්නේ. ඒක හරියට තේරුම් ගන්න වෙනවා. ඒක නිසා හරියට මේ ටික ඔළුවට දාගන්න කැම්පස් එකට යන්න කලින්. මොකද මේවා සෑහෙන මට්ටමකින් ඕන වෙනවා. හරි. පොඩි ටික ඉවර කරන්න. අපිට යන්න පුළුවන් අසර පාඩමේ ඒ ඇනලිසිස්. එතකොට මේ වෙනකොට කතා කරලා ඉවර කරා කොටස් දෙකක් මොනවද? බේසික් DC ඇනලිසිස් කියන එක නාව කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ඒකේ පොඩි යෙදීම් ටිකක් ඒ ඔක්කොම ඒ ලෙවල්වලදී හම්බෙච්ච දේවල් බහුතරයක් ඒක ඉවර කරලා එතනින් පස්සේ දැන් ට්‍රාන්සියන්ට් ඇනලිසිස් කියලා කෙනෙක් කතා කරා. ට්‍රාන්සියන්ට් ඇනලිසිස් එකේ මූලිකම සංකල්ප ටික මම ඔයාලට කියලා දුන්නා. මොනවද ට්‍රාන්සියන්ට් ඇනලිසිස් කියන්නේ? ඊට පස්සේ ඒ ට්‍රාන්සියන්ට් ඇනලිසිස් කියන එක අපි එච්චර කැමති නැති දෙයක් බවට පත් වෙන්නේ. සහ අන්තිමට RC සර්කිට් එකකයි RL සර්කිට් එකකයි කොහොමද ට්‍රාන්සියන්ට් ඇනලිසිස් එක ගණනය කිරීමක් විදිහට ඔප්පු කරන්නේ කියන එක අපි එතකොට කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ RC එකේ අමතර පියවරක් හැටියට දැනට තියෙන සර්කිට් එකේ මොඩිෆිකේෂන් එකක් හැටියට තව තියෙන කැපැසිටර් එකට බාහිර ආරෝපණයක් දීලා V නෝට් කියලා ඊට පස්සේ සර්කිට් එකේ හැසිරීමත් අපි වෙනම සාකච්ඡා කරා. හරි. ඔය ටික තමයි දැනට කරලා ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න කලින් නෝට් එකක් තියෙනවා. නෝට් එක කියමු. Further, we can extend our knowledge on RC and RL circuits together to understand the behavior of RLC circuits as well. But that is out of scope at this moment. RL ගැනයි RC ගැනයි ඉගෙන ගත්ත data සහ ඒ දත්ත පාවිච්චි කරලා ඒ දැනුම පාවිච්චි කරලා අපිට RLC resistor එකකුයි inductor එකකුයි capacitor එකකුයි තුනම ඉන්න කතන්දරයක් ගැන ගොඩනැගීමක් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි එහෙම වුණොත් හේතුව අපි හිතලා සමීකරණ ලියුවා. සමීකරණේ ඉන්න මෙහෙම එකක් නේ. සමානයි IT dt ධන LDIT යට dt ධන LDI යට dt ධන 1යට c බිඳුව ඉඳලා t යනකම් IT dt right. මේ වගේ සමීකරණයක් විසඳන්න ගොඩාක් පියවර තියෙනවා. හරි. ඒකට මේක එකපාරක් අවකලනය කරන්න ඕනේ. මේක අවකලනය කරපුවම මේ පැත්ත බිඳුව වෙලා යනවා. මේක මම t විශයෙන් අවකලනය කරන්නේ. t විශයෙන් අවකලනය කරපුවම මේ ඔක්කොම වෙනස් වෙනවා. හරි. IT dt නෙමෙයිනේ IT r. එතකොට මේක යනවා r වතාවක් dit යට dt. මම අවකලනය කරන්නේ මේ අනුකලය නැති කරගන්න. හරි. l d වර්ග it යට dt ධන 1යට c හැම වෙනවා. මේ කැල නැති වෙලා යනවා. it වෙනවා. අයිතර වෙනස්කමක් වෙනවා. මේ වෙන වෙනස්කම් එතකොට බලන්න තියෙන්නේ දැන් ඔක්කොම IT පද තිබ්බට මේක පොඩ්ඩක් වෙනස්. හරි. පොඩ්ඩක් වෙනස් කියන්නේ මම මේක ඔක්කොම L ගෙන් බෙදුවොත් තර කෙනකොට බිඳුව සමානයි R බෙදීම L dit යට dt
මම හිතනවා පේනවාද කියලා. හරි පේනවා. දාන d වර්ග it යට dt වර්ග දාන 1 යට lc it. එතකොට මේක second order partial differential equation. second order differential equation. second order differential equation. මේකෙන් එන it ට උත්තරේ කොටස් තුනකින් එන උත්තරයක් එන්නේ එන කතන්දරයක්. හරි ඒක damping කියලා එහෙනම් ලොකු කතන්දරයක්. හරි ඒක මේ වට්ටමේදී ඔයාලට අවශ්‍ය නැහැ. ඒක ඔයාලට කැම්පස් එකේදී ඔයාලගේ කෝස් එකේදී අත්‍යවශ්‍යතාවයක් නම් ඒක ඔයාලට උගන්වන්න. මම කරලා තියෙන්නේ මට ඔයාලට කියලා දෙන්නත් පුළුවන්. උනාට මේ මට්ටමේදී මම හිතන්නේ ඒක ඔයාලට ඕන වෙයි කියලා. සමහරට ඕන වෙන්න පුළුවන්. ඒත් එක දැනට එච්චර හදිසි වෙන්න එපා. ඔයාලට ඉනිසිරිකේදී කියයි. මොකද second order differential equation එකක් හදන එක සාමාන්‍යයෙන් ඔයාලා third D වගේ අපුම තමයි හරියට ඉගෙන ගන්න. එනවා ඉගෙන ගන්න chance එක හම්බ වෙනවා. ඔයාලා කැමති නම් හැබැයි ඒක හරියට විෂයක් හැටියට ඉගෙනගෙන එන්නේ second D third D වගේ අපුම. ඒක නිසා දැනට අපි මේ වගේ එකක් විසඳන එක පැත්තකින් තියමු. හරි. මම විනාඩි 5ක් සමරයිස් කරලා ඊළඟ කොටසට යන්න අපිට පටන් ගන්න තියෙන්නේ C alternating current analysis එක. හරි. විනාඩියක් දෙකක් ගන්න මම. පහක් විතර නම් එක් කියවගන්න මම මේක තෙමාගෙන එන්නම් ඩස්ටර් එක වෙලා මොකක්ද ඊපස්සේ අපි කතා කරමු මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. හරි. ඉස්සරහට කතා කරන් යන්. බෝඩ් එක පොඩ්ඩක් පිහ ගන්නම් ඔයාලට. එනවා. හිතනවා. refillable ink වලින් ලියන්නේ. refillable ink එකෙන් ලියද්දී මකන පාර හිටිනවා. හරි අමාරුයි යවන්න. ඊපස්සේ යවන්න වතුර ගෑවට පස්සේ තව වැඩි දෙල් වෙනවා. නැති වෙයි කියලා. ඕකේ. right. මාත් එක්ක අපි මුල ඉඳලා සමරි එකක් කියමු එහෙනම්. හරි. transient analysis කියන්නේ මොකක්ද?
සර්කිට් එකකට වෙන ෂණික බලපෑම් sudden changes හින්දා ඇති වෙන එක එක විපර්යාස වලට අපි කියනවා transients කියලා. හරි. transients එතකොට ඇති වෙන්න පුළුවන් එක එක හේතු තියෙනවා. සර්කිට් එකක transient එකක් ඇති වෙන්න පුළුවන් හේතු තියෙනවා. මොනවද transient එකක් ඇති වෙන්න පුළුවන් හේතු? අකුණක් ගහනවා, ස්විච් එකක් දානවා, දැනට තිබ්බේ නැති තව ප්‍රභවයක් දානවා. ඔන්න ඔය වගේ කතන්දර යතු කරගෙන සර්කිට් එකක transient එකක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන transient එකක් සර්කිට් එකක පැවැත්මට එච්චරම හොඳ නැහැ. එහෙම ඇති වෙන transient එකක් සර්කිට් එකක පැවැත්මට එච්චරම හොඳ නැහැ කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා transient එකක් කෙසේ වෙතත් අපිට ඔක්කොම ගැන කතා කරන්න බැරි නිසා මුළු transient කතන්දරයම පැහැදිලි නොකර සර්කිට් එකක ස්විචින්, ඒ කියන්නේ ප්‍රභවයක් ඉවත් කිරීම හෝ ප්‍රභවයක් ඇතුල් කිරීම කියන කාරණා මත පදනම් වෙලා නිර්මාණය වෙන transients ගැන කතා කරනවා කියලා. ඒ මට්ටම විතරයි අපි කතා කරන්න කියලා කතා කරා. හරි. ඊට පස්සේ අපි කතා කරා යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන් එක කියන්නේ මොකක්ද? ඇයි ඒක තියෙන්නේ? කොහොමද ඒක පාවිච්චි කරන්නේ? කතා කරා. සරල ඔය ටික කතා කරලා ඉවර කරා. අපි කතා කරා යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන් එක දන්න නිසා ඒ දන්න යුනිට් කොහොමද RC සර්කිට් එකක් ගැන. ඒතර අපි සමරි එකක් ලියුවොත් මේකේ ඕනෑම සර්කිට් එකක සර්කිට් එකේ වර්ගය මම ලියනවා. සර්කිට් එකකට ස්ටෙඩි ස්ටේට් එකක් තියෙනවා. ඒකට අපි කියනවා අපි ස්ටෙඩි ස්ටේට් එක දිහානේ particular solution එක. ඊට පස්සේ transient state එකක් තියෙනවා. ඒක අපි හොයන්නේ complementary solution එක. ඊට පස්සේ අපි final result එකක් ගන්නවා. final IT value එකක් ගන්නවා. මේකට අපි කියනවා IPT කියලා notation එකක් ඕන නම් ලියන විදිහක්. මේකට අපි කියනවා ICT කියලා. මේකේ IT සමාන වෙනවා IPT ධන ICT ට. ඔබ තමයි සමරිය. ඒතර අපි මේකේ RC සර්කිට් එකක් ගත්තොත් series RL එකක් ගත්තොත් ස්ටෙඩි ස්ටේට් එකේ සොලියුෂන් එක VS බෙදීම R. ස්ටෙඩි ස්ටේට් එකේ සොලියුෂන් එක R. ඊට පස්සේ transient එකේ complementary එක අපිට ආවා. ඒ වතාවක් ඍණ RT යට L කියලා. හිතන්නේ මම හරි. RT යට L කියලා. ඊට පස්සේ අපි මේ ඒව ගණනය කරා. ඒව ගණනය කරේ t සමානයි බිඳුව කියන කන්ඩිෂන් එක පාවිච්චි කරලා අපිට ඒ වල උත්තරය ආව ඍණ VS බෙදීම R කියලා. එතකොට මේ දෙකේ එකතුව හැටියට ෆයිනල් සොලියුෂන් එක අපිට ආවා IT සමානයි VS බෙදීම R එළියට ඇවිත් එක ඍණ E RL ඕක තමයි RC සර්කිට් එකට අපිට ආපු ඇනලිසිස් එක.
සීරීස් RC එක ගත්තොත් ස්ටෙඩි ස්ටේට් සොලියුෂන් එක බිඳුවක් වුණා. ඇයි බිඳුවක් වුණේ? කැපැසිටර් එක තියෙන හින්දා කරන්ට් එකට යන්න බැරුව යනවා. කම්ප්ලිමෙන්ටරි එක කලින් විදිහමයි ඍණ T යට LC කියලා. හරිද? ඒ හරි. sorry RC LC RC ඍණ RC කියලා. ඒකේ අපි කැපිටල් A ව හෙව්වා. ඒක ආවා VS බෙදීම R කියලා. එතකොට ඔය දෙකේ එකතුවක් හැටියට අපි IT කියන එක VS බෙදීම R වතාව ET යට RC කියලා. ඊට අමතරව තව වෙනස් කිරීමක් කරා series RC C එක V note වලට charge කරලා series C එක V note ට charge කරලා V note ට charge කරා කියලා මූලික අවස්ථාවට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙතන V A ට එන උත්තරේ විතරක් VS ඍණ V note බෙදීම R කියලා වෙනස් වුණා. අතර මේ උත්තරේ V note වතාවක් R වතාවක් E ඍණ T යට RC කියලා. අපි එතකොට මේ කතන්දර ඔක්කොම ටික මම හිතනවා පේනවා ඇති කියලා. ඊට ඔය ටික බෙදා ගන්න පුළුවන්. alright. transient කතාවේ සමරිය මේක කොලයක් කරන් ලියා ගන්න. ටියුට් එක උතන ඉඳ තියලා ඇති. එතන ඕක ලියා ගන්න. කියන්නේ නෝට් කියලා තියෙන තැනට පහලින් AC circuit theory පටන් ගන්න කලින් ඉඩක් ඇති වලට ඒ ඉඩේ මේ ටේබල් එක ඇඳ ගන්න. ඒකට අපිට මේක සමහර එකක් හැටියට හදිස්සියකදී ඕන වුණොත් බලා ගන්න පුළුවන්. right. විනාඩි දෙකක් විතර දෙන්නම්. ඔග ලියා ගන්න. හරි මේවා කරන්න උත්සාහ කරන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. කටපාඩම් කරන වඩා try කරන්න මේක තේරුම් ගන්න. අරගෙන ලියා ගන්න. එතකොට ඔයාලට දවසක ඕක තනියම හදන්න වුණොත් තනියම පැහැදිලි කරන්න යන වෙලාවක තනියම ඉගෙන ගන්න වෙලාවක හොඳට පැහැදිලිව තේරෙයි. right. මම හිතනවා පැහැදිලිව ඔයාලට පේනවා කියලා ලියලා තියෙනවා. okay. එතකොට අපි දෙවනි දවස වෙනවා. දෙවනි දවසේ තව අපිට විනාඩි 30ක් විතර තියෙනවා. දෙවනි දවසේ විනාඩි 30ක් ඉතුරු වෙන වෙලාව වෙද්දී අපි මොඩියුල් එකේ දවස් 3ක් විතර යයි කියලා මම හිතාගෙන හිටපු කොටසක් ඉවර කරා. right.
එතන වල ලියා ගන්න නැති කියලා. Okay, so we are good to start the new section. මොන්ත විනාඩි 30ක් විතර අපිට යනවා අපි අලුත් section එකේ මම පොඩ්ඩක් ඒකේ මුල් කතා කරනවා. ඔයාලට පුරුදු වෙන්න අවශ්‍ය හින්දා. හරි. So guys, we are going to start alternating current theory, AC circuit analysis. So all the stuff that we did up to this point is like a basic thing. It's the basis, it's the foundation for the part that now about ඒ කිව්වෙ මොකද්ද? අපි මේ පටන් ගන්න තියෙන කොටසට හොඳ ආරම්භයක් තමයි අඩිතාලමක් තමයි අපි කලින් කොටස් දෙක ඇතුළේදී දැක්කේ. හරි. So what is in this AC theory? Okay. So up to now, up to this point in life, we only dealt with DC circuits. DC circuit changed its direction. So here we will discuss alternating current. We use them in our life in a mathematical relationship, right? You know, අපි LL ඉවර වෙනකන් මේ දක්වම කොහෙදවත් ප්‍රත්‍යාවර්ත ධාරා කියන දේවල් පාවිච්චි කරලා right. Okay guys, let's come back to the tute and let's read. So far we considered about direct current behavior of electrical circuits. ඒක වලට තේරෙනවා අපි දැනට මෙච්චර කල් කතා කරේ DC ගැන විතරයි. With that understanding, let's identify what is AC current theory. අපි ඒ දැනුම පාවිච්චි කරලා අපි බලමුලු මොකක්ද මේ AC theory කියලා. Right. Before starting, you need to understand the third section unveils many different definitions. මේක section එකනේ මේ module එකේ. මේ module එකේ තිබිච්ච third section එකේ සෑහෙන definitions ගොඩක් තියෙනවා. Definitions කියන්නේ මොනවද? අර්ථ දැක්වීම. එන්නේ මම කලිනුත් කියවනේ electrical engineering වල මූලික කොටස් මාර විදිහට ඉංග්‍රීසි දැනුමක් චෙක් කරනවා. ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඔයාලට electrical වල මේ වගේ මූලික සංකල්ප තේරුම් ගැනීමේ කුසලතාවය වැඩි වෙනවා. හේතුව මොකද? ඒ කොටස් වල ගොඩාක් definitions තියෙනවා. අර්ථ දැක්වීම් තියෙනවා. ඒකට ඉංග්‍රීසි සැලකිය යුතු ලෙස වැදගත්කමක් තියෙනවා. Sometimes you can get stranded කියන්නේ මේවත් එක්ක ගිහිල්ලා අතරමං වෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් තියෙනවා. Please be cautious and try to understand all definitions before trying applications. මේකේ තියෙන application part එකක් තියෙනවා. phasor representation ගණන් ටිකක් තියෙනවා. ඒ ගණන් වලට එන්න කලින් මේ definitions ටික හරියට පැහැදිලිව තේරුම් ගන්න කියලා මම කියලා තියෙනවා. එතකොට simple A topic එක understanding terminology. Terminology කියන්නේ වචන සහ ඒ හම්බෙන එක quantities. අපි ඒක තේරුම් ගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න හිතන්නේ. පළවෙනි එකේ දීලා තියෙනවා wave form කියලා එකක්. wave form. කියමු graph obtained by plotting instantaneous value of a function is with respect to time t. හිතන්න function එකක් තියෙනවා. ශ්‍රිතයක් තියෙනවා. මෙයා ශ්‍රිතයක්. මේ ශ්‍රිතය කාලය ඉදිරියේ වෙනස් වෙනවා. කාලය. right? තේරෙනවනේ. එතකොට මම තප්පර බිඳුවේදී, තප්පර දශම එකේදී, තප්පර දශම දෙකේදී එහෙම එක සමානරූපී කාල පරතර ගත්තොත් ft t මට මෙයාගේ මෙහෙම ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්කම ලැබෙනවා. right? මේකට අපි කියනවා wave form එකක් කියලා. සිංහලෙන් මෙයාට කියනවා අපි තරංග
ආකෘතියක් කියන. තරංග ආකෘතියක් කියලා. මේක එක් විදිහ වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම වෙන්න පුළුවන්. ඒක ඍණ පැත්තේ විතරයි තියෙන්නේ. උඩට ගිහිල්ලා නැහැ. මෙයාට අපි කියනවා තරංග ආකෘති wave forms කියලා. හරි. මේ wave forms වල තියෙනවා ලක්ෂණ දෙකක්. wave form එකක මූලික ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි එයාගේ periodic nature. ආවර්තීය ස්වභාවය. එයාගේ periodic ස්වභාවය. ඊට පස්සේ එයාගේ alternating nature. ඔය දෙක කවුද කියලා අපි හරියටම දැනගන්නවා. කියන්නේ අපිට wave form එකක් දීලා අහුවොත් මෙයා periodic ද කියලා ඔව්ද නැද්ද කියලා උත්තරයක් දෙන්න අපි දැනගන්න ඕනේ. අපිට wave form එකක් දීලා මෙයා alternating ද නැද්ද කියලා අහුවොත් එහෙම ඔව්ද නැද්ද කියලා කියන්න දැනගන්න. periodic කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා. ඒ ප්‍රස්තාරේ repeat වෙනවා. හරි. කියන්නේ මේ කොටස එතන ඉඳලා මෙන්න මේ කෑල්ල ආය අපි ඔට කියන periodic ආවර්තීය ශ්‍රිත කියලා. අපි ඉගෙන ගත්තා ඒ ලෙවල් වල. alternating කියලා කියන්නේ හිතන්න මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා කියලා. ප්‍රස්තාරයක් අපි ආවර්තීය නොවන එකක් වඳිමුකෝ. වඩා ජෙනරල් වෙන්න. මෙහෙම එකක් දීලා තියෙනවා. එහෙම ශ්‍රිත නෑනේ. මෙහෙම එකක් කියලා. මේ බොහෝ විට ඔයාලට තියෙන දැනුමේ හැටියට ඔයාලා හිතනවා ඇති. alternating කියන්නේ magnitude එක. විශාලත්වය වෙනස් කියලා අපි කියන wave forms කියලා නෑ. ඒක වැරදි. alternative wave form එකක් කියලා කියන්නේ direction එක මාරු කරන කෙනෙක්. ඒ කියන්නේ මේ ප්‍රස්තාරයේ ධන ඍණ පැත්තේ දෙකේම තියෙනවා නම් ධන පැත්තෙත් තියෙනවා ඍණ පැත්තෙත් තියෙනවා නම් මේ wave form එක direction එක මාරු කරනවා නම් විතරක් යාලට අපි කියනවා alternating wave forms කියලා. මේක non alternative wave form එකක්. මේක alternative wave form එකක් නෙමෙයි. එතනක තේරෙන්නේ නැහැ. මම සරලව තේරුම් ගන්න. එතකොට periodic උත් වෙලා alternative උත් වෙන ඒවා තියෙනවා. alternative වෙලා periodic නොවන ඒවා තියෙනවා. ඕකේ කැමති සංයෝජනයක් අපිට හදාගන්න පුළුවන්. ඒතර ඒක අපිට අදාළ අවස්ථාවට ගැලපෙන හැටියට අපි ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. මූලික අදහස් අපි කතා කරන් යන්නේ. ඒතර අපි wave form එකක් කියන්නේ කවුද කියලා කතා කරා. alternating කියන්නේ මොකක්ද? periodic කියන්නේ මොකක්ද කියලා කතා කරා. general equation සාමාන්‍ය තත්ත්වයේ wave form එකක් අර්ථ දක්වන්න ගණිතමය ආකාරයකින් අර්ථ ඩිල් කරන්න ගණිතමය ගොඩනගන එක ටිකක් අමාරුයි. Using Fourier transform we can convert any complex waveform to its fundamental and its harmonics. මේකයි කියන්නේ අපිට හම්බෙන්නේ හැමදාම සරල සුන්දර ආකාරයේ waveforms හම්බෙන්නේ නැහැ. අපි කැමති සයින් එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ එකක් හම්බ වෙනවා අපි කැමති ඇත්තට. ඒක අපි ආත් එක්ක වැඩ දාන්න දන්නවනේ. අවකලනය කරන්න දන්නවා, අනුකලනය කරන්න දන්නවා, ඔක්කොම කරන්න අපි දන්නවා. හැබැයි අපිට හම්බෙන්නේ මෙහෙම කෙනෙක්. ඔන්න ඔය වගේ කෙනෙක් හම්බෙන්නේ. එයා කමුතු කෙනෙක්ව තමයි හම්බෙන්නේ. පේනවද? ඉතින් මේ වගේ කෙනෙක්ව හම්බුනාපුවාම ඒකේ තියෙන විශේෂත්වය වෙන්නේ එයාත් එක්ක ගණන් හදන්න අපිට හරි අමාරුයි. එයාත් එක්ක ගණන් හදන්න අපිට හරි විසඳුම තියෙන්නේ Fourier transform කියලා එකක් අපිට උගන්වනවා.
ඉලෙක්ට්‍රිකල් ට්‍රොනික් ඒ වගේ ෆීල්ඩ් එක ඉස්සරහට ඉගෙන ගන්න සයන්ස් වල ඉස්සරහට ඉගෙන ගන්නවා නම් ඔය කතන්දරේ ෆෝරියර් ට්‍රාන්ස්ෆෝම් අන්න ආවලට හම්බෙන්න ඉඩ තියෙනවා. හරි. අපි බලමු. මේක එතකොට මම මේ පොඩි එක මකන්න මේකට අපි කියනවා මෙන්න මේ වගේ වේව් ෆෝම් එකකට අපි කියනවා කම්ප්ලෙක්ස් වේව් ෆෝම් එකක් කියලා. මොකද්ද? කම්ප්ලෙක්ස් සංකීර්ණ තරංග ආකෘතියක්. හරිද? ඊට අපි කියනවා සංකීර්ණ තරංග ආකෘති කියලා. ඒවා වෙනම අමාරුයි අපේ ලෝකෙදි ගණන් හදන්න. අපි ගොඩක් වෙලාවට මෙයාලගේ හැසිරීමත් එක්කනේ අපිට වැදගත්කම තියෙන්නේ. ඒතකොට මේ වැදගත් හැසිරීම mathematically model කරන්න ගණිතමය ආකාරයෙන් model කරන්න හරි අමාරුයි. ඒකින්ද අපි මෙයාලට කියනවා අපි complex wave forms කියලා. හැබැයි අපිට maths ක්‍රමයක් තියෙනවා නම් මම තියෙනවා මේ වගේ complex wave form එකක් අරගෙන එයාව සයින් වක්‍රවල එකතුවක් හැටියට ලියන්න. සයින් වක්‍ර ගොඩක් සයින් එකකුයි සයින් තව එකකුයි තව සයින් එකකුයි තව සයින් එකකුයි ඔය විදිහට සයින් වක්‍ර විශාල ප්‍රමාණයක් එකතු කරලා ඔය වගේ එකක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා ෆෝරියර් ට්‍රාන්ස්ෆෝම් එක කියලා. ඒ කියන්නේ මේ මුළු එකම මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම එකක් ඒ වගේ ගොඩක් කට්ටිය එකතු කරලා මේ වගේ සයින් වක්‍ර ගොඩක් එකතු කරලා අපිට හම්බ වෙන ඕනෑම සංකීර්ණ රටාවක් ගොඩනගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එතන මේකට අපි කියනවා නම ෆෝරියර් ට්‍රාන්ස්ෆෝම්. මේ වලට දැන් මූණ නැහැ. නම විතරක් මතක තියාගන්න. මොකක්ද ෆෝරියර් ට්‍රාන්ස්ෆෝම් කියන්නේ? සංකීර්ණ තරංගාකෘතියක් කොහොමද අපි අයින් ගොඩක එකතුවක් හැටියට නිරූපණය කරගන්න කියලා. එතකොට අපිට විදිහක් තියෙනවා නම් ඕනෑම සංකීර්ණ තරංගාකෘතියක් සයින් ආකාරයෙන් අර්ථ දක්ව ගන්න අපිට වැඩේ බොහොම ලේසි වෙනවා. එතකොට අපි එක තරංගාකෘති වලට සාපේක්ෂව නවත් ඒ අර්ථ දක්වන්නවත් ඕන වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ සයින් වලට ගැලපෙන්න හොයනවා. සයින් වලට ගැලපෙන්න හොයාගත්තාම ඒක අනිත් ඕනම කෙනෙකුට යොදා ගන්න වෙනස් කරගන්න අපිට chance එක තියෙනවා. එහෙනම් අපි කරන්න ඕන දේ මොකද්ද? සංකීර්ණ තරංග රටාවක් ගන්න කලින් මූලිකම තරංග රටාවක් වෙන සයින් ආකෘතිය සලකලා එයත් එක්ක හදාගෙන යන එක. කින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟ wave form. අපි ඒකට sine wave form කියලා කියන්නේ. ලස්සන නමක් දෙනවා. sinusoidal wave form කියලා නමක්. right. ඔය තමයි අපි කතා කරන්නේ. හරි. බලමු sinusoidal wave form. කොහොමද අපි ඔක අඳින්නේ? පොඩි කාලේ ඉඳලා දන්නවා. හරි අඳින්න. මේක අපි අඳින්න මේ. මේකේ වචන ටිකක් තියෙනවා යාලා ඉගෙන ගන්න ඕනේ. මේක කාලයනේ. T මේක FT කියලා අපි ගමු දැනට. right. මේ උසට අපි නමක් දෙනවා.
ඇම්ප්ලිටියුඩ් කියලා. මේ වචන මතක තියාගන්න. හරි. ඇම්ප්ලිටියුඩ්. ඊළඟට මේ කැලලට අපි නමක් දෙනවා. පීරියඩ්. ඒකට අපි කියන්නේ ආවර්ත කාලය කියලා සිංහලෙන්. ආවර්ත කාලය. ඒක කියන ඇම්ප්ලිටියුඩ්. ඒකට අපි සිංහලෙන් කියන විස්තාරය. මේ වචන වැදගත්. හරි. සිංහලේ ඔයාලා දැනටමත් දන්නවා. ඉංග්‍රීසියේ ඒවා ටික හරියට අල්ලගන්න. ඉංග්‍රීසියේ වැදගත් මෙතනින් ඉස්සරහට. right. ඉස්සරහට කියවන්නේ as we have learned in advanced level syllabus variation of yt is in the form. මේක මේ variation එක මට ft ලියන්න පුළුවන්ලු. ft සමානයි fm නැත්නම් දීලා තියෙන a කියලා දීලා තියෙන a sin omega t ධන phi. එතකොට මේ වගේ තියෙන ඕනෑම තරංග ආකෘතියක් මේ ස්වරූපෙන් ගණිතමය ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ ft max එක. ft ට ගන්න පුළුවන් උපරිම එක. එහෙම නැත්නම් විස්තාරය. omega කියන්නේ කවුද? angular frequency එක, කෝණික ප්‍රවේගය, angular velocity. phi කියන්නේ කවුද? phase angle. සිංහලෙන් එකට කියන අපි ආරම්භක කලා කෝණය කියලා. ආරම්භක කලා කෝණය කියලා කියන්නේ. තමයි දීලා තියෙනවා. ඒකකත් එක්ක දීලා තියෙනවා. හරි ඔය දැනටමත් දන්න දේවල්. හිමින් අපි ඉස්සරහට ගාගෙන යන්න. In fact, we actually represent this alternating waveform as a vector rotating around a point with an angular velocity with the magnitude a and the perpendicular distance to the t blah 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 blah. ඊළඟට අපි කියනවා මේ කතන්දරේ කියන්නේ මේක ගොඩනගලා තියෙන්නේ කොහොමද? ඒක ගොඩනගලා තියෙන්නේ මම ප්‍රස්තාරේ මකනවා දැනට. මේ ප්‍රස්තාරේ ගොඩනගලා තියෙන්නේ කොහොමද? ලකනු ලබන ලක්ෂයක් වටා සලකනු ලබන ලක්ෂයක් වටා සලකනු ලබන ලක්ෂයක් වටා කැරගෙන දෛශිකයක් ආකාරයෙන් හදලා තියෙනවා. right. මොකද්ද කියන්නේ? සලකනු ලබන ලක්ෂයක් වටා කැරගෙන දෛශිකයක්. හොඳට මේක තේරුම් ගන්න. හරි. මේක එරළ කරලා නැත්තම් කොහොමද මේක නිරූපණය කරන්නේ? සලකනු ලබන ලක්ෂයක් වටා දෛශිකයක් තියෙනවා. ඒ දෛශිකේ මෙන්න මේ පැත්තට ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින්. කෝණික ප්‍රවේගයට ඉංග්‍රීසියෙන් කියනවා අපි angular velocity කියලා. ඒකක වල වෙනසක් නැහැ රේඩියන් තප්පරයට. දෛශිකයක් තියනවලු සලකනු ලබන ලක්ෂයක් වටා වාමාර්ථව ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින් කැරකෙන. right. මෙයා කැරකෙන්න පටන් ගන්න t සමානයි 0 වෙලදී. t සමානයි 0 වෙලදී කැරකෙන්න පටන් ගන්නවා. t සමානයි 0 වෙලදී මෙයා කැරකෙන්න පටන් ගන්නවා වගේම පටන් ගද්දී මෙයා තිරසේ ඉඳලා phi කියලා කෝණයක් ධන දිශාවට අපි කොහොමද මේ පැත්තට ධනවනේ මාක් කරන්නේ? ධන දිශාවට හදලලු තියෙනවා. ඒතර මෙයා මෙහෙම කැරගෙන එක තමයි අපි ඔය සමීකරණය පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. right. ඒක තමයි කතන්දරය. එතකොට මේ t සමානයි 0 දිනේ අපි සාමාන්‍ය අවස්ථාවක් ගත්තොත් ඕක මෙන්න මේ වගේ තැනක තිබ්බොත් හොඳට බලා ගන්න
කැරකිලා තියෙන කෝණය මෙන්න මේ කෑල්ල. කැරකිලා තියෙන කෝණය ඒක සාමාන්‍ය දැනුමින් වලට තේරෙන්න ඕනේ ඔමෙගා t කියලා. හේතුව තප්පරයකට කැරකෙනවා රේඩියන් ඔමෙගා ගාණක්. එහෙනම් තප්පර t කාලයක් ගියොත් කැරකිලා තියෙන කෝණය ඔමෙගා t වෙනවා. ඊට පස්සේ එයාගේ ඒ දෛශිකයේ තුඩේ ඉඳලා තිරසට තියෙන ලම්බ උසට තමයි අපි ඔය ft කියලා කිව්වේ. බලන්න ft කියන්නේ මේ දිගේ සයින් එකනේ. මේ මුළු කෝණේ සයින් එක. මුළු කෝණේ කීයද? මුළු කෝණේ කීයද මෙතන? මේ මුළු කෝණේ ඒකේනවා ඔමෙගා t ධන ෆයි කියන. ඒකේ සයින් එක. මේකේ දිග කවුද? මේ රවුමේ අරය එහෙම නැත්නම් රේඩියස් එක මම කලින් කිව්වා a විස්තාරය කියන. ඒතර විස්තාරයේ සයින් අගේ තමයි. ඒතර විස්තාරය කියන්නේ a සයින් අගේ වෙන්නේ sin ඔමෙගා t ධන ෆයි. right. ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් දකින්න හම්බෙන වෙනවා කියලා තියෙන්නේ. ඒක තමයි රවුමක් ඇඳලා ලියලා standard ඔමෙගා t ධන ෆයි. ඒකේ තියෙන්නේ yt කියලා මම මේක ලියලා තියෙන්නේ ft කියලා. හරි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. මොකද ඔක A level වලත් ඔයාලා සාකච්ඡා කරනවා. නෝට් එක දාගන්න ඕන නෝට් එක දාගන්න. නෝට් එක දාගන්න. සරල කතන්දරයක් කිව්වේ. මහා ලොකු යෙදීමක් එතන නැහැ. පොඩි දෙයක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒකට ඕනෑම තරංගාකෘතියක් අපිට සයින් තරංගාකෘතියක් ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන් ෆෝරිය සමීකරණ පාවිච්චි කරලා. ෆෝරිය සමීකරණ පාවිච්චි කරලා එන සයින් ආකාරයේ තරංගාකෘතිය අපිට මේ විදිහට දෛශිකයක් කැරකෙන ස්වරූපයේ දෛශිකයකට ආදේශ කරලා ඒක යොදා ගන්න පුළුවන්. එතකොට අපිට ජෙනරල් සාමාන්‍ය තත්ත්වයකට ඕනෑම සයින් තරංගයකට යොදන්න පුළුවන් සාමාන්‍ය සමීකරණයක් එනවා ft සමානයි a sin ඔමෙගා t ධන ෆයි කියලා. එතකොට ඔයාලට හිතෙනවා නම් ඇයි ඔය ඔමෙගා කියලා ඇන්ගියුලර් වෙලොසිටි එකක් කෝණික ප්‍රවේගයක් ආවේ කියලා අපි ඒක ගත්තේ කොතනින්ද? සලකනු ලබන ලක්ෂයක් වටා කැරගෙන දෛශිකයක් පාවිච්චි කරලා. right. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. ඉස්සරහට කරගෙන යන්න. මම හිතනවා මේ කියන කතන්දර වලට පැහැදිලිව තේරෙනවා කියලා. හරි. ලොකුවට අමාරු දේවල් නැහැ. මම ඕනනම් තව එකපාරක් ඕක ඇඳලා පැහැදිලි කරලා දෙන්න. තව විනාඩියක් අරගන්න. විනාඩියක් අරන් ඕක හරියට පැහැදිලි කරගන්න. මොකක්ද වෙ තියෙන්නේ කියලා. කැමරාවේ චූටි ප්‍රශ්නයක් ආවා. ඒක බලන්න ගියාම right විසඳිලා මේක ආයෙ ඔයාලට ඕනෙන්ද කියන ප්‍රශ්නේ මට එනවා. හරි මම තව එකපාරක් පැහැදිලි කරන්න. කවුරු හරි අවුල් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න. ඇයි මම කියන්නේ? හිතන්න මේ ලක්ෂය වටා කැරගෙන්න පුළුවන් දෛශිකයක් තියෙනවා ඔන්න ඔහොම කියලා. t සමානයි බිඳුව දිහා මෙතන තියෙන්නේ තිරසත් එක්ක යා හදන කෝණය ෆයි. right? මොහොත සරලද? මෙයා මේ පැත්තට ඔමෙගා රේඩියන් තප්පර කියලා කෝණික ප්‍රවේගයකින් කැරගෙනවා. ඔමෙගා රේඩියන් තප්පරයට කියලා කෝණික ප්‍රවේගයකින් කැරගෙනවා. අපි මේවත්
t කියලා තප්පර ගානක් යවුවොත් එයා මෙන්න මෙහෙම තැනකට එනවනේ. අර මෙතනදී t සමානයි t තප්පර. කාලය සමානයි t. මේ කැරකිලා තියෙන කෝණය ඔමෙගා වතාවක් t කියලා තේරෙන්න ඕන. ඔමෙගා කියන්නේ ඒකක කාලයකදී කැරකෙන රේඩියන් ගාන. කැරකිලා තියෙන කාලය t. එතකොට මේ කැල්ල ඔමෙගා t වෙනවා. මේ ටික. right. මෙතන ඉඳලා මම පහළට ලම්බකයක් ගැහුවොත් ඒ ලම්බකයෙන් තමයි අපි ඔය yt නෝට් එකේ දීලා තියෙන හැටි නම් මම කලින් කිව්වේ නම් ft කියලා. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. කැමති විදිහට කියන්න පුළුවන්. yt ව නිරූපණය වෙන්නේ. බලන්න yt කියන්නේ කවුද? මෙන්න මෙයාගේ sin අගේ. මෙයාගේ sin අගේ. මෙයා කවුද? මෙයාව අපි ගන්නවා කියලා කිව්වේ. දෛශිකය ගන්නවා කිව්වේ අපේ තරංගාකෘතේ විස්තරයට ගැලපෙන්න. විස්තරය කියන්නේ කවුද මෙතන? කැපිටල් A. ඒතර A ගේ මෙන්න මේ මුළු කෝණය sin අගේ. මුළු කෝණය කීයද? මේ ටික ඔමෙගා t නම් මේක phi නම් මුළු කෝණය ඔමෙගා t ධන phi. එතකොට අපිට yt වෙලියන්න පුළුවන් a sin ඔමෙගා t ධන phi කියලා. right. ඔබ තමයි පැහැදිලි කරේ. ඔබ හොඳට තේරුම් ගන්න වෙනවා මේක අතිශය වැදගත්. හරි මේක ඉස්සරහට යන්න මාර විදිහට වැදගත්. ඒකින් හරියට ඒක තේරුම් ගන්න කොහොමද අපි මේ ෆේස් එකක් හැටියට නිරූපණය කිරීම කරේ කියලා. මේ වෙලාවෙත් මේක තේරිලා නැත්තම් ආය පාරක් වීඩියෝ එක පෝස් කරලා බලන්න. හරි මේක හරියට තේරුම් ගන්න යන්න කලින් මොකද ඉස්සරහා තියෙන ඒවා ගොඩක් මේ කොටස් වල යෙදීම් පාවිච්චි කරනවා. ඒකෙන් වැඩි හරියට තේරුම් ගන්න උත්සාහත් දරන්න. හරි. හිතලා බලන්න. දැන් මම අර අමුතු ආකාරයක නිරූපණයක් කරානේ. කැරගෙන එකක් හැටියට. හිතන්න මේ රවුම මේ කැරගෙන තැන මේක එහෙම කැරගෙන කට්ටිය දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. නිකමට හරියද? මම කියන්නේ අපිට සයින් ආකාරයේ ප්‍රස්ථාර දෙකක් යන්න හැකිනේ. මෙයා ft මෙයා gt කියලා. කෙනෙක් ft අනිත් එක්කෙනා gt කියලා. හැබැයි මේ දෙන්නගෙම ඔමෙගා සමානයි. හරි. මේ දෙන්නගෙම මෙයාගෙත් ඔමෙගා මෙයාගෙත් ඔමෙගා. දෙන්නගෙම ඇන්ගියුලර් වෙලොසිටි එක සමානයි. හරි. ඇන්ගියුලර් වෙලොසිටි එක සමාන කියන්නේ මෙයාලගේ ආවර්ත කාල සමාන හින්දා තමයි එකෙන් වෙලා තියෙන්නේ. හරිද? ආවර්ත කාල සමානයි. එක්කෙනෙක් t සමාන බිඳුවේ මෙතන ඉන්නවා. t සමාන බිඳුවේ මෙතන ඉන්නවා. අනිත් එක්කෙනා t සමාන බිඳුවේදී මෙතන ඉන්නවා කියලා හිතන්න. මේ f මේ g සරල දෙයක්. හරි. මේ කොනේ ඇල්ෆා කියලා හිතන්න. දැන් ඔයාලට පේනවද? GT කියන කෙනා FT-ට වඩා ඇල්ෆා ප්‍රමාණයකින් ඉස්සරහින් ඉන්නේ. ඇල්ෆා කෝණයකින් ඉස්සරහින් ඉන්නේ. GT කියන කෙනා FT-ට වඩා ඇල්ෆා ප්‍රමාණයකින් ඉස්සරහින් ඉන්නේ. ඒකට අපි නමක් දෙනවා. GT leads FT by alpha කියලා කියන එක තේරුම් ගන්න. T leads ඉස්සරහින් ඉන්නවා FT-ට alpha ප්‍රමාණයකින් leads කියලා කියනවා. ඕක අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්
කොහොමද ආපස්සට කියන්න පුළුවන් ft legs gt by alpha වචන දෙක වැදගත් leads සහ legs මේ කියන්නේ කොහොමද ft කියන කෙනා legs පහුවෙලා ඉන්නේ හාටද gt ට alpha ප්‍රමාණයකින් gt ට පහුවෙලා ඉන්නේ alpha ප්‍රමාණයකින් right මම හිතනවා වලට ඒක පැහැදිලි කියලා ඒක තමයි ඔය දීලා තියෙන්නේ we further categorize sinusoidal waveforms to two types lagging waveforms තියෙනවා lagging කට්ටිය ඉන්නවා leading කට්ටිය ඉන්නවා එතකොට lagging කට්ටිය ඇඳලා තියෙන්නේ මෙහෙම මම එහෙම ඇඳලා තියෙන්නේ මේක reference එකක් කියලා අරන් reference එකක් කියලා කියන්නේ මේක උඩ තව කෙනෙක් ඉන්නවා කියලා හිතලා හරිද මම මෙතනදී දෙන්නෙක් ගැන පැහැදිලි කරේ මම මේ ඔය දීලා තියෙන එකේ එකයිනේ ඉන්නේ ඒතර reference කියලා දාලා තියෙන්නේ අනිත් කෙනාව මෙයාට සාපේක්ෂව මෙයා lag වෙලා ඉන්නේ මෙයාට සාපේක්ෂව මෙයා lead වෙලා ඉන්නේ හරි ඒක තමයි ඔය පැහැදිලි කරේ මෙයා මෙතන reference phase එකක් එයාගෙන් තමයි reference එක ගන්න. එයා දිහා බලලා තමයි අපි කියන්නේ අර lagging ද leading ද කියලා. ඒතර අපි හැම වෙලේම lagging leading කියන එක කියන්නේ කෙනෙක්ට සාපේක්ෂව reference එක කියන්නේ. කෙනෙක්ට සාපේක්ෂව තමයි ද leading ද කියලා කියන්නේ. එයාට අපි කියනවා reference phase එක කියලා. එතකොට කියනවා this definition will come in handy in the circuit analysis part. මෙතන ඉස්සරහට තියෙන circuit analysis part එකේදී මාර විදිහට ඕක වැදගත් වෙනවා කියලා එලා කියනවා. හරි. ඉස්සරහට තව ලොකු කතන්දර ටිකක් තියෙනවා. අපිට කීපයක්ම තියෙනවා. අපි අදට නෝට් දාලා පොඩි දැක්වීම් ටිකක් තියෙනවා. ඒ ටිකට ටක් ගාලා ඉවර කරලා දාමු. මම කන්නම් මේ ටික. හරි. නෝට් එකත් එක්ක එන්න මාත් එක්ක ඉස්සරහට කියවන් යන්න. Note: consider an alternating waveform VT කියලා කෙනෙක්ව සලකන්නලු. VT කියලා කෙනෙක්ව සලකන්නලු. ඒ VT ගේ VM කියලා කෙනෙක් ඉන්නවලු. ඒ තමයි VT ගේ maximum එක. VT ට ගන්න පුළුවන් maximum එකට අපි කියනවලු VM කියලා. ඊට පස්සේ ඉන්නවලු කෙනෙක් Vmean කියලා. Vmean එන්නේ කොහොමද? T naught දන T VT dt යට T මේ මොකද්ද කරලා තියෙන්නේ? T naught දන T කියන්නේ මොකක්ද? මෙහෙම කතාවක් කියන්නේ හරිද? ඒ කියන්නේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා මෙතන T naught නම් මෙතන T naught දන T නේ. එතකොට මේ අනුකලනය කරලා තියෙන්නේ ෆුල් සයිකල් එකකට. වේව් ෆෝම් එකේ ෆුල් සයිකල් එකකට. සම්පූර්ණ ආවර්ත කාලයකට තමයි මේ ආකලනය කරලා තියෙන්නේ. එතකොට මේ T naught බිඳුව කරලා වලට ඕන තව ටිකක් මේක සරල කරන්න පුළුවන්. එතකොට මේ T කියන්නේ ආවර්ත කාලය. ඉංග්‍රීසියෙන් කිව්වොත් period. Right. සාමාන්‍යයෙන් sin cosine වලට v mean එක බිඳුව වෙනවා. ඇයි v mean එක බිඳුව වෙන්නේ? vt dt ගත්තාම උඩට යටට කැලේ ටික ඔක්කොම හැපිලා ගිහිල්ලා උත්තරේ බිඳුව වෙනවා. ඒක තියෙනවා සමානයි 0 for sin and cosine.
ඒක බිඳුව වෙන එක කරදර හින්දා බිඳුව වෙන එක කරදර හින්දා මීන් එක බිඳුව වෙන එක කරදර හින්දා අපි ඇවරේජ් එකක් ගන්නවලු v ඇවරේජ් කියලා v ඇවරේජ් එක ගන්න කොහොමද කියලා කියනවා මේකෙන්නේ මෙහෙම තිබුණු වේව් ෆෝම් එක මේ කෑල්ල උඩට කඩලා දානවා යටට එන කෑලි ටික උඩට කඩලා දානවා ඍජුකරණයේ තිබ්බේ ඒ විදිහට උඩට දාලා මේකට එකක් ලියනවා එතකොට මේකට මීන් එක ලියුවොත් වෙන්නේ v average මේ දැන් අලුත් එකක් නේ තියෙන්නේ අලුත් එකට අපි මොකද කරන්නේ එයාට කලින් විදිහටම මීන් එක ලියනවා එතකොට අපිට එනවා v average සමාන t not ඉතින් t බෙදීම දෙකක් ආවර්ත කාලයෙන් භාගයට තමයි අපි හැම වෙලෙම ලියන්නේ මෙතන t not දන t බෙදීම දෙක ආවර්ත කාලයෙන් භාගයකට තමයි දැන් අපි ලියන්නේ ඒකනේ රිපීට් වෙන්නේ ඒතර මුළු ශ්‍රිතය වෙන්නේ මේ කැලල වේව් ෆෝම් එක වෙන්නේ මේක හරි මේක තමයි මාරුට වෙවි යන්නේ vt dt යට දැන් t ආවර්ත කාලේ t නෙමෙයි t බෙදීම දෙකයි පොඩි වෙනසක්. ඒතර මෙතන වෙනස්කමක් වුණා. මෙතන වෙනස්කමක් වුණා. v average එකට යද්දි. ඕවා බොහොම සරල අර්ථ දැක්වීම මතක තියාගෙන ඉන්න. සාමාන්‍යයෙන් තව එකක් කියලා කියනවා. මේක සුළු කරලා බලපුවාම v average එක 0.637යි. vm ලු. v ගේ මේ v කියන්නේ වෝල්ටේජ් කියන්නේ එහෙම නෙමෙයි හරි. v කියලා අපි දාගත්ත කෙනාගේ මැක්සිමම් වැලියු එක වගේ 0.637 ගුණයක් වෙනවලු v average එක. හරි. v average එක කීවා v mean කතා කරා v maximum කතා කරා v average කතා කරා v average එක ගත්තේ පූර්ණ ඍජුකරණයකින් පස්සේ එන කොටසකට කියලා කිව්වා. ඊට පස්සේ VRMS මේක තමයි වැදගත්ම කෙනා හරි rectified mean speed RMS rectified mean square ඒක එන්නේ මෙහෙම ඒකත් පූර්ණ ආවර්තයකට තමයි අර්ථ දක්වන්නේ පූර්ණ ආවර්තයකට අර්ථ දක්වන්නේ t naught තන capital T vt square dt යට t මුළු කෑල්ලේ භාගය බලය මුළු කෑල්ලේ භාගය බලය VRMS මේ තමයි වැදගත් හරි මේක පට්ට වැදගත් මේ අර්ථ දැක්වීම නෙමෙයි මේ කෙනා තමයි වැදගත් ඒ කියන්නේ අපිට හම්බුණානේ තුන් දෙනේ v mean v average සහ VRMS කියලා මේ දෙන්නටම වඩා v mean RMS එක වැදගත්. VRMS එක වැදගත්. ඊළඟට තවදුරටත් ඉස්සරහට කියනවා VRMS සමානයි VM බෙදීම වර්ගමූල 2යි කියලා. මේක මතක තියාගන්න ඕනේ. වැදගත්. VRMS එක VM ගෙන් මූල 2 අංගුවක්. අතිශය වැදගත්. මේක මතක තියාගන්න ඕනේ. මේ සමීකරණය මතක නොතිබ්බත් කමන්නේ. මේක මතක තියාගන්න ඕන එකක්. ඒක අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. right. ඊළඟට වචන දෙකක් හඳුන්වනවා form factor සහ peak factor. form factor සහ peak factor කියලා දෙන්නෙක් හඳුන්වනවා. ඒවා නිකන් definitions මතක තියාගන්න ඕනේ. ඒවා form factor එක එනවා VRMS බෙදීම v average මේකේ උත්තර එනවා 1.11 කියලා. peak factor මතක තියාගන්න ඕන වචන විතරයි හරි. කොහොමද peak factor හොයන්නේ කියලා අහපුවාම ඒක අහනවා නම් අහන්න exam එකටනේ. ඒක අද මතක තියාගෙන ඉන්න ඕනේ. මේවා දාලා පොඩ්ඩක් highlight කරලා තරුවක් දාලා තියාගන්න. එතකොට ඕනේ වුණොත් අපිට මේ වෙලාවට ටක් ගාලා බලලා මතක තියාගෙන ගියයි. VRMS මේ උත්තරේ මුල 2යි. ඔය විදිහට අලුත් වචන ටිකක් අපිට හම්බ වෙනවා. කියලා කෙනෙක් කොහොම
V mean කියලා කෙනෙක් හම්බුණා. V average කියලා කෙනෙක් හම්බුණා. V RMS හම්බුණා. form factor එක හම්බුණා සහ peak factor එක හම්බුණා. ඔය ටික තමයි හම්බුනේ. ඊට අමතරව අපි කියවා average V average කිව්වේ rectify කරලා ගත්ත, ඍජුකරණය කරලා ගත්ත තරංග ආකෘතියට කියනවා. ඊට පස්සේ අද දවසට වැඩි ඉවර note එකක් තියෙනවා. note එක කියවමු. We always use RMS value of a time varying quantity to express the magnitude. කියන අපෙන් සාමාන්‍යයෙන් අහුවොත් එහෙම සාමාන්‍ය normal supply කීයද කියලා වෝල්ට් 250යි කියලා නෙමෙයි කියන්නේ. කරන්ට් එක කීයද කියලා ඇම්පියර් 15යි කියලා කියන්නේ. මේ ඔක්කොම RMS වලින් තමයි මේ කියලා තියෙන්නේ. මේ ඔක්කොම RMS වගේ. ඒ කියන්නේ අපිට හම්බ වෙන විදුලි සැපයුමේ RMS වෝල්ටේජ් එක තමයි 250 කියන්නේ. විදුලි සැපයුමේ කරන්ට් එකේ RMS එක. RMS කරන්ට් එක තමයි 15යි කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් අපිට එන ඩොමෙස්ටික් සර්කිට් එකේ වෝල්ටේජ් එක 250ට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. ඒක හරි. ඇයි? RMS එක කියන්නේ කොහොමද? V maximum එක වර්ගමූල දෙකෙන් බෙදපුවම තමයි VRMS ආවේ. එහෙනම් VM කියන්නේ VRMS වතාවක් වර්ගමූල දෙකක්. එතකොට අපිට හම් වෙන ඩොමෙස්ටික් සර්කිට් එකේ එන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක කියන 250 වතාවක් වර්ගමූල දෙකයි. මීට වඩා එන්නේ නැහැ. මීට වඩා එන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි 250 වඩා එන්න කෙනෙක් පුළුවන්. හරි. සරලද? සරලද? ඒ වගේම 15 කියන එකෙත් එන්න පුළුවන් උපරිම එක 15යි මූල දෙක. ඊට වඩා එන්න බෑ. ඒකට අපි කියනවා RMS values කියලා. හරි. සොඳුරු. එතකොට අපිට තියෙන phasor representation of sinusoidal waves මොන ටිකක් ලොකු කොටසක් තියෙනවා. ඊට පස්සේ impedance and admittance තියෙනවා. series RL circuits තියෙනවා. series RC circuits තියෙනවා. series RLC circuits තියෙනවා. ඔය තුනම තියෙනවා. ඒ තුනම වෙන වෙනම කතා කරන්න ඕනේ. කොටස් ටික විතරයි. එතකොට අද දවස අපි මේ යුනිට් එක කතා කරන engineering introduction to electrical engineering කියන මොඩියුල් එකේ දෙවැනි දවස් අද අපි මේ කතා කරේ. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙනවා එක දවසක හෝ එක දවසකින් මට බොහෝට ලබන සතියේ දවසෙන් තියරි ටික නම් කවර් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. හැබැයි ගණන් දෙකක් මම දාලා තියෙනවා අද. ඒ ගණන් දෙක හදලා ඉවර කරන්න ඕනේ. එතකොට මේ දෙක හදලා ඉවර කරන්න මට කොච්චර වෙලාවක් යයිද කියලා මට හරියටම හිතා ගන්න අමාරුයි. මොකද තියෙන තත්ත්වෙත් එක තමයි බලන්න වෙන්නේ. එතකොට ඔයාලා ඒක try කරන්න. පුළුවන් ඉස්සරහට. මෙතන ඉස්සරහට තියෙන දේවල් ටික ඔයාලා තනියම try කරගෙන යන්න පුළුවන් දේවල් ටිකක් තියෙන්නේ. try එකක් දෙන්න තනියම පොඩ්ඩක් මොනවා හරි කරලා කරකවල ගේමක් ගහලා ගොඩ දාගන්න පුළුවන් වෙයි. බැරි නෑ. try එකක් දෙන්න. එතකොට අපි ලබන සතියේ බොහෝ විට මේ මොඩියුල් එකත් ඉවර වෙනවා. එතකොට එතනින් පස්සේ අපිට අලුත් මොඩියුල් එකකට යන්න පුළුවන්. මම හිතාගෙන ඉන්නේ දැනට මැටීරියල් ඉන්ජිනියරින් කියන කොටස කරලා දාන්න. ඒක සරල කොටසක්. ඒක ඇති දෙයක් ඇත්තටම නෑ. පට ගාලේ ටික ඉවර කරන්න පුළුවන්. ඒක ඉවර කරන්න ඔයාලා දිගටම try එක දෙන්න මාත් එක්ක ඉස්සරහට ඉන්න. කිමීට අපි මේක කරගෙන යමු. හරි. එහෙනම් අදට මම මේ යුනිට් එකෙන් නතර වෙනවා. ඔයාලා ගෙවල් වලට පරිස්සමෙන් සතුටින් ලස්සනට ජීවත් වෙන්න. නරක වැඩ කරන්න එපා. දවසට ඉතින් ක්‍රිකට් ගන්න නම් මනම් කරන්න එපා. ගෙදර ඉඳන් පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල රට බොහොම භයානක තැනක තියෙන්නේ. පරිස්සමෙන් ගෙවල් වලට ලයින්. එහෙනම් ආයුබෝවන් කට්ටිය පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.